13 වෙනි ප්‍රශ්නේ මෙහෙමයි තියෙන්නේ. ටෙස්ට් කියලා ක්ලාස් එකක් තියෙනවා. ඒකේ තේරුම් ගන්න ස්ටැටික් වේරියබල් එකක් තියෙනවා y කියලා. මෙතන තියෙන ඉන්ස්ටන්ස් මෙතඩ් එකක් m කියලා. ඒ ඉන්ස්ටන්ස් මෙතඩ් එකට ඉන්ස්ටන්ස් මෙතඩ් එක බලාපොරොත්තු වෙමින් ඉන්නවා x කියන වේරියබල් එකට වැලියු එකක් එවයි කියලා. ඊළඟට මෙතඩ් එකේ බොඩි එක තියෙනවා. ඊළඟට මේන් මෙතඩ් එක තියෙනවා. මේන් මෙතඩ් එකේ මොකද කරන්නේ අපි ටෙස්ට් ක්ලාස් එකකින් ඔබ්ජෙක්ට් එකක් හදලා ඒ ඔබ්ජෙක්ට් එකට අයිති මෙන්න මේ m කියන ඉන්ස්ටන්ස් මෙතඩ් එකට කෝල් කරනවා. ඊට පස්සේ සිස්ටම් අවුට් print line එකක් දාලා y කියලා print කරනවා. හරිද? මම මේ ප්‍රශ්නේ රූපයක් ඇඳලා පෙන්නන්නම්. මෙතෙන්දී අපිට Java වල memory areas තුනක් ඕන වෙනවා. method area එකයි stack එකයි heap එකයි. අපි දන්නනේ Java program එකක් run වෙන පියවරකින් කියලා මතකයිනේ අපිට ඒක. පළවෙනි එක තමයි start the JVM. දෙවෙනි එක තමයි create and start main thread. තුන්වෙනි එක තමයි locate the class file. මේ 13 වෙනි program එක compile කරාම test.c කියලා class file එකක් හැදෙනවා hard disk එකේ. ආන්නේ class file එක හොයාගන්නවා. හතරවෙනි පියවර තමයි load the class file. ආන්නේ class file එක load කරනවා method area එකට. class file එක method area එකට load වෙන වෙලාවේ තේරුම් ගන්න static variable තියෙනවා නම් හැදෙනවා. ඒකට තේරුම් ගන්න static variable හැදෙන්නේ class file එක load වෙන වෙලාවේ තමයි. මතකද නම් කලින් කියලා ඇති static variables are created at the time of class loading. class එක load වෙන වෙලාවේ තමයි static variable හැදෙන්නේ. class file එක method area එකකින් unload වෙන වෙලාවේ static variable නැති වෙලා යනවා. ඊළඟට තේරුම් ගන්න මේ static variable එකේ identifier එක y. එතකොට මෙතනින් හැදෙනවා ටෙස්ට් ක්ලාස් එකේ y කියන ස්ටැටික් වේරියබල් එක ඒක වැලියු එක තේරුම් ගන්න බිඳුවයි. ඒ බිඳුවක් එන හේතුව මම කියන්නම්. අපි දැන් Java program එකට ගිහින් බැලුවොත් බලන්න මේ y කියන ස්ටැටික් වේරියබල් එකේ variable declaration එක විතරයි තියෙන variable එක initialize කරලා නැහැ. variable initialization නැහැනේ. එතකොට තේරුම් ගන්න මෙහෙමයි. අපි දන්නවා දැනට තීරියක් විදියට static variable වලට instance variable වලට JVM එකෙන් default values දෙනවා. ඊළඟට තේරුම් ගන්න මේ static variable එකේ data type එක int. int data type එකෙන් හදන variable එකකට default value එක බිඳුවයි. ඒක නිසා තේරුම් ගන්න y ගේ ආරම්භක value එක බිඳුවයි. ඒක හරි. ඊළඟට මොකද වෙන්නේ? දැන් අපි මේ හිටියේ Java program එක run වෙන පියවර ටිකේ. දැන් හතරවෙනි පියවරේ හිටියේ static variable හැදුනා. ඊළඟට දෙන පස්වෙනි පියවර. පස්වෙනි පියවරේ මොකද වෙන්නේ? main method එක run වෙන එක. main method එක run කරන්න ගියා මුලින්ම වෙන්නේ තේරුම් ගන්න test class එකේ object එකක් හදන එක. test class එකේ object එකක් හදන එක හරිම ලේසි. ඉස්සෙල්ලා මුලින්ම වෙන්න ඕනේ main method එකට ඉඩ වෙන් වෙන එක. main method එකට ඉඩ තේරුම් ගන්න මෙහෙම stack එකේ frame එකක් විදිහට මෙහෙම වෙන් වෙනවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? මේ තියෙන test class එකේ object එක. object එකක් හැදුවම object එක ඇතුලේ හැදෙනවා instance variable. නමුත් මේ program එකේ instance variable නැහැ. නමුත් instance method එකක් තියෙනවා. ඒ instance method object එකට අයිතියි. ඒක නිසා මම මෙහෙම පොඩ්ඩක් ඒක සටහන් කරන් යන්න. ඊට පස්සේ බලන්න t කියන රෙෆරන්ස් එකට assign කරගන්න object එක. ඒ කියන්නේ මේ object එකේ හැදිච්ච තැන address එකක් තියෙනවා. අපි හිතමු address එක 5000යි කියලා. ඊළඟට t කියලා variable එකක් තියෙනවා. ඒක තියෙන stack එකේ. ඒ t කියන variable එකේ value එකක් තේරුම් ගන්න 5000ක් වෙනවා. t කියන variable එකේ value එක 5000යි. හරියටම තේරුම් ගන්න 5000යි කියන්නේ මේ heap එකේ හැදිච්ච object එකේ address එක. heap එකේ හැදිච්ච object එකේ address එක තමයි stack එකේ තියෙන t කියන reference එකේ value එක. t ගේ value එක 5000 නිසා මොකක්ද දන්නවද වෙන්නේ? මෙන්න මේ t බලා ගන්නවා මේ object එක දිහා. හැමතිස්සෙම තේරුම් ගන්න මේ t ගේ value එක තමයි 5000. t ට address එකකුත් තියෙනවා. ඒක අපිට වැඩක් නැහැ. t ට ඕන නම් වෙනම address එකකුත් තියෙනවා. ඒක අපි දන්නේ නැහැ කීයද කියලා. ඒකත් අපිට ඕන නම් හිතන්න පුළුවන්. අපි හිතමු 7500යි කියලා. මේක තමයි t ගේ address එක. t ගේ address එක අපි Java වල පාවිච්චි කරන්න යන්නේ නැහැ.
ඇඩ්‍රස් එක පාවිච්චි කරන්නේ C++ වල. ඒක වෙනම පාඩමක් තියෙනවා C++ වල නැත්නම් C කියන ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකේ pointers කියලා. මේ pointers පාඩමේ තමයි ඕන වෙන්නේ. අපිට Java කරද්දී t ගේ ඇඩ්‍රස් එක ඕනේ නැහැ. අපිට ඕනේ t ගේ value එක. t ගේ value එකට තියෙන 5000යි. ඒ 5000 කියන්නේ මොකද්ද? heap එකේ හැදිච්ච object එකේ ඇඩ්‍රස් එක. දැන් හරි. ඊළඟට මොකද කරන්නේ? t ගේ m කියන method එකට. නැත්නම් t ගේ නිරූපණය වෙන object එකට අයිති m කියන method එකට. method එකේ method එකට call කරනවා. දැන් බලන්න t ගේ m කියලා method එකක් තියෙනවා. ඒ method එකට call කරාම මොකද වෙන්නේ? ඒ method එකට ඉඩවෙන් එනවා මේ stack frame එකක් විදියට. මෙන්න මේක. මේක m method එකේ stack frame එක. මෙහෙම දාමු. පහලින් තියෙන main method එකේ stack frame. දැන් මෙතන මුලින්ම තියෙන තේරුම් ගන්න ++y කියලා. මේක මතකද දැන්නේ මම මේකට කලින් ඊයේ කිව්වා. මේක pre increment එකක්. pre increment එකක් කියන්නේ මෙහෙමයි. දැන් බලන්න මම කලින් කියලා ඇති method local variable එකකට method එක ඇතුලේ නම කියලා කතා කරන්න පුළුවන්. දැන් එහෙනම් බලන්න නම කියලා කතා කරලා තියෙන්නේ. y කියලා කතා කරාම බලන්න මුලින්ම බලනවා y නමින් variable එකක් මේ කතා කරපු line එකයි method එකේ ආරම්භක වරහණයි අතර. මෙන්න මේ select කරපු කොටස අතර y කියන variable එකක් තියෙද කියලා. එහෙම එකක් නැහැ. method local variable එකට method එක ඇතුලේ නම කියලා කතා කරන්න පුළුවන්. නම කියලා කතා කරොත් value එක return වෙනවා. දැන් නම කියලා කතා කරා එහෙම method local variable එකක් නැහැ. නැහැ කියලා error එකක් දෙන්නේ නැහැ. බලනවා method එක static ද instance ද කියලා. මේ method එක static. static නම් අපි බලනවා static variable එකක් හරි තියෙද කියලා y නමින්. දැන් y නමින් static variable එකක් තියෙනවා. එහෙනම් තේරුම් ගන්න ++y කිව්වම මුලින්ම වෙන්නේ y වලගේ එකකින් වැඩි වෙන එක. දැන් එතකොට තේරුම් ගන්න y වලගේ බිඳුවයි static variable එකක් තියෙනවා. ඒක එකකින් වැඩි වෙනවා. දැන් එතකොට තවදුරටත් y බිඳුව නෙවෙයි. බිඳුව අයින් වෙලා y එකක් වෙනවා. දැන් y වලගේ එකයි. දැන් y වලගේ එකක් වෙන නිසා තේරුම් ගන්න මෙතන තියෙන 1. එතකොට තේරුම් ගන්න මේ x කියන variable එකට පාස් වෙන්නේ 1. එහෙනම් අපිට මේ රූපේ දාන්න පුළුවන් මේ උඩින් තියෙන m method එකට පාස් කරන්න 1. ඒක අල්ලගන්න method local variable එකක් තියෙනවා. ඒකේ value එක තේරුම් ගන්න දැන් 1යි. මම මේ සටහන් කරේ මෙන්න මේ x කියන variable එකේ value එක 1යි. ආයේ මේ method එක ඇතුළේ ඉඳන් මොකද කරන්නේ? y++ කියලා දානවා. අයර කලින් කිව්ව කතාවෙම තමයි හිතන්න තියෙන්නේ. method local variable එකකට method එක ඇතුලේ නම කියලා කතා කරන්න පුළුවන්. නම කියලා කතා කරලොත් value එක return වෙනවා. දැන් y++ කිව්වම බලන්න y නමින් variable එකක් තියෙද බලනවා method එක ඇතුලේ. method එකේ ආරම්භක වරහණයි y++ line එකේ අතර තියෙද බලනවා. නෑ. නැත්තම් බලනවා method එක static ද instance ද. method එක බැලුවොත් තේරුම් ගන්න method එකේ instance. method එකේ instance නම් ඒකේ තේරුම method එක අයිති මේ object එකට. හරිද? method එක අයිති object එකට. එහෙනම් අපි බලනවා method එකේ y නමින් variable එකක් නැත්තම් object එකේ y නමින් variable එකක් තියෙද? දැන් object එක ගිහින් බැලුවොත් බලන්න object එකේ instance variable එකක් නැහැ y කියලා. ඒත් error එකක් දෙන්නේ නැහැ. object එකේ නැත්තම් ආයි බලනවා static එකක් හරි තියෙනවද කියලා. හේතුව අපි දන්නවා හැම object එකකටම පොදු variable තියෙනවා නම් ඒව static කරනවා කියලා. ඒක අපි කලින් තේරුම් අරන් ඉන්නේ. එහෙනම් තේරුම් ගන්න නැවත සැරයක් මොකද වෙන්නේ? y කියන variable එකේ අගේ වැඩි වෙනවා. එතකොට බලන්න මෙතන තියෙන්නේ post increment එකක්. post increment කියන්නේ y කියන variable එකේ අගේ එකකින් වැඩි වෙනවා. හැබැයි මේ හතරවෙනි line එකේදී නෙවෙයි වෙන්නේ පස්වෙනි line එකේදී. හතරවෙනි line එකේදී y වලගේ තියෙන අගේමයි පස්වෙනි line එකට යනකොට y වලගේ එකකින් වැඩි වෙලා. එහෙනම් දැන් y වලගේ කීයක් තියෙන්නේ? එකයිනේ. එහෙනම් පස්වෙනි line එකට යනකොට y වල අගේ එකක් නෙවෙයි දෙකක් වෙනවා. එහෙනම් තේරුම් ගන්න මේ system out print line එකෙන් print වෙන්නේ 2යි. ඊළඟට මේ method එක ඉවරයි. මේ method එක ඉවරයි කියන්නේ මේ method එකට අදාළ stack frame එක stack එකෙන් delete වෙනවා. මෙන්න මේ frame එක stack එකෙන් delete වෙනවා. ඊළඟට මෙතනින් තමයි method එකට call කරේ අපි. ඒක නිසා තේරුම් ගන්න මේ method එක run වෙලා ඉවරයි. stack frame එක stack එකෙන් delete වුණා. ඊළඟට මොකද වෙන්නේ? main method එකේ මෙන්න මේ line එක run වෙන්න පටන් ගන්න system out print line එකෙන් ආයි y කියලා print කරන්න හදනවා. එතකොට බලන්න ආයි y කියලා print කරන්න ගියාම y කියන variable එක main method එකේ නැති නිසා static variable එක print වෙනවා. දැන් static variable එකේ අගය කීයද? 2යි.
එහෙනම් මේ වෙලාවේ උත්තරේ එන්නේ 2යි. ප්‍රෝග්‍රෑම් එක අපි රන් කරලා බලමු. දෙකයි දෙකයි කියලා උත්තරේ එනවා. හරිනේ. දෙකයි දෙකයි කියලා උත්තරේ එනවා. මේ ප්‍රෝග්‍රෑම් එක තේරුණාද? ගැටලු තියෙනවද නැත්තම්? අපි යමු 14 වෙනි ප්‍රෝග්‍රෑම් එකට. මේ ප්‍රෝග්‍රෑම් එකත් බලන්න කලින් එක වගේමයි. මෙතනත් වෙන්නේ තේරුම් ගන්න ටෙස්ට් කියලා ක්ලාස් එකක් තියෙනවා. ස්ටැටික් වේරියබල් එකක් තියෙනවා y කියලා. ඒතකොට තේරුම් ගන්න අපි දන්න Java ප්‍රෝග්‍රෑම් එක රන් වෙන පියවර 8 4වෙනි පියවර තමයි ළමයි load the class file. එතකොට තේරුම් ගන්න class file එක load වෙන වෙලාවේ static variable එක හැදෙනවා. එතකොට තේරුම් ගන්න y වල දැන් තියෙන අගේ කීයද? 0යි. ඇයි? අපි දන්නවා default values දෙනවා static variable වලට. එහෙනම් තේරුම් ගන්න දැන් y වල අගේ 0යි. ඊළඟට මොකද වෙන්නේ? මේක instance method එකක්. මේකත් instance method එකක්. හරිද? ඊළඟට main method එක තියෙනවා. main method එකේ test class එකේ object එක හදනවා. මේ රූපේ පොඩ්ඩක් අපිට අඳින්න වෙයි මේකේ. method දෙකක් තියෙන නිසා පොඩ්ඩක් අඳිමු මේක. හරි. මේ තියෙන්නේ main method එකේ frame එක. ඊළඟට මොකද කරන්නේ? main method එකේ මුලින්ම මොකද්ද කරන්නේ? test class එකෙන් object එකක් හදනවා. මේ තියෙන ළමයි test class එකේ object එක reference එක t ගේ value එක object එකේ address එක. ඊළඟට බලන්න object එකේ instance variable තියෙනම් හැදෙන්න ඕනේ instance variable නෑ. instance method දෙකක් තියෙනවා m1 සහ m කියලා. instance method දෙක අයිති කාටද? object එකට. මුලින්ම මම මේ ප්‍රශ්නේ කියන්නම්. මේ ප්‍රශ්නේ ඇත්තටම රන් කරන්න දෙයක්වත් නෑ. මේ ප්‍රශ්නේ ඇත්තටම compile time error. හේතුව මොකක්ද දන්නවද? මෙහෙමයි. බලන්න මෙන්න මේ method එකට ගිහිල්ලා මේ method එකේ signature එක බලන්න. මම කලින් කියලා දීලා තියෙන method signature එක. method signature එක කියන්නේ අනේ මේ compile time error නෙමෙයි. මේක වැඩ කරනවා. method එකේ signature එක කියන ළමයි මෙහෙමයි. method name එකයි parameter type එකයි. මේක තමයි method signature. මේ program එකේ method signature එක m int. signatures දෙක වෙනස්. ගැටලුවක් නැහැ. මෙතන තියෙන්නේ m, මෙතන තියෙන්නේ m1. signatures දෙක වෙනස්. signatures දෙක වෙනස් නම් method දෙකක් signatures වෙනස් වෙච්ච method දෙකකට එකම class එකේ ඉන්න පුළුවන්. signatures සමාන වෙච්ච method දෙකකට එකම class එකේ තිබ්බොත් ඒ compile error. මෙතන signatures වෙනස්. ගැටලුවක් නැහැ. හරි. එහෙනම් අපි test class එකේ object එකක් හැදුවා. ඊළඟට මොකද වෙන්නේ? m කියන method එකට අපි call කරනවා 20 කියලා pass කරනවා. m කියන method එකට call කරනවා. අපි 20 කියන එක pass කරාම x කියන variable එකෙන් තමයි අල්ලගන්නේ. ඒක method local variable එකක්. එහෙනම් තේරුම් ගන්න x කියන variable එකේ අගය දැන් 20යි. ඊළඟට මොකද වෙන්නේ? y++ කියලා තියෙනවා. දැන් බලන්න y++ කිව්වම බලන්න method එක ඇතුලේ y කියලා variable එකක් නැහැනේ. එහෙනම් method local variable එකක් y කියලා නැහැ. ඊට පස්සේ බලනවා method local variable එකක් y කියලා නැත්තම් method එක static ද instance ද? හොඳට තේරුම් ගන්න මේ method එකේ instance. එහෙනම් බලන්න object එකේ තියෙද කියලා instance variable එකක් y කියලා. දැන් object එකෙත් y කියලා instance variable එකක් නැහැ.
එහෙනම් තේරුම් ගන්න අපි බලනවා ස්ටැටික් වේරියබල් එකක් තියෙද කියලා y කියලා තියෙනවා. එහෙනම් තේරුම් ගන්න මේ y කියන වේරියබල් එකගේ නැවත වැඩි වෙනවා. හරිද? එතන y++ කියන තේරුම් ගන්න පෝස්ට් ඉන්ක්‍රිමන්ට් එකක්. එතකොට 7 වෙනි ලයින් එකේදී වැඩි වෙන්නේ නැහැ. මෙන්න මේ ලයින් එකේ තමයි වැඩි වෙන්නේ. එතකොට y වෙලාගේ එකකින් වැඩි වෙනවා. බිඳුව තියෙන එක එකක් වෙනවා. මේ ලයින් එකේ print කරද්දී දැන් y ට print වෙන්නේ එකයි. ඊළඟට මොකද කරන්නේ? ආයි ටෙස්ට් ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එකක් හදනවා. ඒක පෙන්වන්න පුළුවන් මෙන්න මෙහෙම. නැවත සැරයක් ටෙස්ට් ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එකක් හදනවා. මේ තියෙන මේ ඔබ්ජෙක්ට් එක. ඒකේ රෙෆරන්ස් එක t මෙන්න මෙහෙම තමයි හැදෙන්නේ. ඒ ටෙස්ට් ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එක හදන්නේ තේරුම් ගන්න m මෙතඩ් එක ඇතුළේ ඉඳගෙන එහෙනම් අපි ඒක සටහන් කරන්න ඕනේ m මෙතඩ් එකේ ස්ටැක් ෆ්‍රේම් එක ඇතුළේ ඉඳගෙන එහෙනම් m මෙතඩ් එකේ ස්ටැක් ෆ්‍රේම් එක ඇතුළේ t කියලා වේරියබල් එකක් හැදෙනවා. ඒ t කියන වේරියබල් එක බලාගෙන ඉන්න ඔබ්ජෙක්ට් එක දිහා. හේතුව t ගේ වැලියු එක තමයි ඔබ්ජෙක්ට් එකේ ඇඩ්‍රස් එක. මේ වෙලාවේ තේරුම් ගන්න මේන් මෙතඩ් එකේ t කියලා රෙෆරන්ස් එකක් තියෙනවා m මෙතඩ් එකේ t කියලා රෙෆරන්ස් එකක් තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. ඊළඟට t ගේ m1 ට දැන් මෙතන t කියන්නේ ළමයි තේරුම් ගන්න t ගේ නිරූපණය වෙන්නේ මොන ඔබ්ජෙක්ට් එකකටද? අලුතෙන් හදපු ඔබ්ජෙක්ට් එක. m මෙතඩ් එක ඇතුලේ අලුතෙන් හදපු ඔබ්ජෙක්ට් එක තමයි මෙතන t කියලා කියන්නේ. දැන් t ගේ m1 ට x පාස් කරන්න කියනවා. දැන් එහෙනම් මොකද වෙන්නේ? අලුතෙන් මෙතඩ් එකකට ඉඩ වෙන්න ඕන. හරිද? මම මේ පොඩි සටහනක් දාන්නම්. මේ හැම ඔබ්ජෙක්ට් එකකටම අයිති m මෙතඩ් එකයි m1 මෙතඩ් එකයි දෙකම අයිති. මේ දෙකටම int variable මේ දෙකේම formal parameters විදිහට int variable එකක් තියෙනවා. මෙතනත් එහෙමයි. m1 object දෙකටම IT formal parameters විදිහට int variable එකක් තියෙනවා. දැන් හරි. දැන් මොකද අපි කරන්නේ? t.m1. එතකොට m1 method එකට ඉඩ වෙනවා. ඒ stack frame එක මෙන්න මෙහෙම. උඩින් හැදෙනවා. ඒතර මෙතනින් අපිට දාන්න පුළුවන් මේක තමයි m1 method එකට අලුතෙන් වෙන් වෙච්ච ඉඩ. මෙතන තේරුම් ගන්න int variable එකක් තියෙනවා. ඊළඟට මොකද කරන්නේ? මේ method එකට කෝල් වුණාම මෙතනින් පාස් කරන්නේ x. x වල වැලියු එක කීයද? x වල වැලියු එක 20යි. එහෙනම් 20 තමයි පාස් කරන්නේ. ඒ පාස් කරන 20 අල්ලගන්නේ කවුද? y. එහෙනම් y කියන්නේ තේරුම් ගන්න මේ වෙලාවේ method local variable එකක් තමයි. එහෙනම් මේ උඩ method එකේ y කියලා method local variable එකකින් අර පාස් කරන 20 කියන අගේ අල්ල ගන්න. එහෙනම් තේරුම් ගන්න y වල වැලියු එක 20යි. ඒක තේරුම් ගන්න method local variable එක. ඊළඟට මෙතන y කියලා print කරනවා. අපි දන්නවා method local variable එකකට method එක ඇතුලේ නම කියලා කතා කරන්න පුළුවන්. නම කියලා කතා කරොත් වැලියු එක print වෙනවා. එහෙනම් තේරුම් ගන්න system out print line එකක් දාලා y කියලා print කරන්න කිව්වම y ගේ වැලියු එක තමයි print වෙන්නේ. y ගේ වැලියු එක තේරුම් ගන්න 20යි. එහෙනම් මෙතනින් print වෙන්නේ 20යි කියලා. එතකොට තේරුම් ගන්න මේ method එක ඉවරයි. මේ method එක ඉවරයි කියන්නේ මේ method එකට දාලා stack frame එක stack එකෙන් delete වෙනවා. ඊළඟට මේ method එකට call කරේ කොතනින්ද? මෙතනින්. දැන් එහෙනම් m method එකත් ඉවරයි. එහෙනම් m method එකට දාලා stack frame එක stack එකෙන් delete වෙනවා. මෙන්න මෙහෙම. ඒ කියන්නේ delete වෙනවා කියන්නේ මොකුත් නෑ stack එකේ. ඊළඟට m method එකට call කරේ කොතනින්ද? මෙතනින්. ඊළඟට run වෙන්න තියෙන්නේ නම් 15 වෙනි line එක system out print line එකක් දාලා ආයි y print කරන්න කියනවා. y print කරන්න කිව්වට පස්සේ බලන්න y කියන variable එකක් තියෙද බලනවා. මෙන්න මේ method එකේ ආරම්භක වරහනේ ඉඳන් system out print line එක තියෙන line එකට කලින්. එනේ මේ system out print line මෙන්න මේ line එකට කලින් y කියලා variable එකක් තියෙද බලන්න. එහෙම එකක් නැහැනේ. නැත්තම් බලන්න method එක static ද instance ද කියලා. method එක static. එහෙනම් බලන්න static variable එකක් තියෙද කියලා y කියලා ඔව් තියෙනවා. එහෙනම් දැන් static variable එකේ අගේ කීයද? 1යි. එහෙනම් දැන් මෙතනින් print වෙන තේරුම් ගන්න එකක් කියලා තමයි. හරි. එහෙනම් උත්තරේ print වෙන්න ඕනේ 1යි 20යි 1යි කියලා බලමු.
1 20 1 කියලා print වෙනවා. ඊළඟට බලන්න මේ main method එකත් ඉවරයි මේ line එක run වුණාට පස්සේ. main method එක ඉවරයි කියන්නේ main method එකට දාලා stack frame එකත් stack එකෙන් delete වෙනවා. හරිද? ඊළඟට stack එකේ මොකුත් නැහැ. ඒතකොට stack එකේ ඇයි ඔක්කොම stack frame delete වෙලා. එතකොට stack එකට කියනවා empty stack කියලා. empty stack කියන්නේ stack එකේ මොකුත් කිසිම frame එකක් නැහැ. හරිනේ? ඊළඟට main thread එක terminate වෙන්න කලින් empty stack එක destroy වෙනවා. අපි ඒක ඉස්සරහට බලමු. දැනට මේ ඇති. මේ ප්‍රෝග්‍රෑම් එකේ උත්තරය ඉතින් 1 20 1යි. අපි යමු 15 වෙනි ප්‍රශ්නෙට. 15 වෙනි ප්‍රශ්නේ තේරුම් ගන්න පොඩ්ඩක් 14 වෙනි ප්‍රශ්නේ වගේ මෙතනත් බලන්න ස්ටැටික් වේරියබල් එකක් තියෙනවා y කියලා. හරිද? එතකොට ඒක ඩිෆෝල්ට් value එක බිඳුවයි. ඉන්ස්ටන්ස් මෙතඩ් එකක් තියෙන m1 කියලා. තව ඉන්ස්ටන්ස් මෙතඩ් එකක් තියෙන m කියලා. හොඳට බලන්න මේ මෙතඩ් දෙකේ සිග්නේචර්ස් වෙනස්. සිග්නේචර්ස් වෙනස් නිසා ගැටලුවක් නැහැ. එකම ක්ලාස් එකේ තියෙන්න පුළුවන්. සිග්නේචර් සමාන මෙතඩ් එකක් තමයි තියෙන්න බැරි. මේ මෙතඩ් එකේ සිග්නේචර්ස් වෙනස්. සිග්නේචර් එක කියන්නේ මොකද්ද? මෙතඩ් එකේ name එකයි parameter types ටිකයි. ඒ කියන්නේ මෙහෙමයි. මේ මෙතඩ් එකේ සිග්නේචර් එක m int. මේ කොළ පාටේ ලියලා තියෙන තේරුම් ගන්න මම මේ සිලෙක්ට් කරලා තියෙන මෙතඩ් එකේ සිග්නේචර්. උඩින් තියෙන මෙතඩ් එකේ සිග්නේචර් එක m1 සුළු වරන් ඇතුළේ int. සිග්නේචර්ස් වෙනස්. ඊට පස්සේ main method එකේ test class එකේ object එකක් හදනවා. m method එකට 20 pass කරනවා. එතකොට මෙතෙන්ට x 20යි. y++ කිව්වා මොකද වෙන්නේ? static variable එකේ අගේ වැඩි වෙනවා. දැන් මෙතන ආරම්භයේ තිබ්බ බිඳුවයිනේ default value එක. එතකොට මෙතනින් එකක් වෙනවා. මෙතනින් 1යි කියලා print වෙනවා. m1 කියලා call කරනවා. හරිද? එතකොට බලන්න මේ method එක instance method එකක්. instance method එකක් ඇතුළේ ඉඳන් නම කියලා කතා කරාම ආයි call වෙන්නේ instance method එක. ඒක තමයි දැනගන්න ඕනේ. මේක m කියන්නේ instance method එකක්. instance method එකක් ඇතුළේ ඉඳන් m1 කියලා call කරාම නැවත m1 කියන instance method එකකට තමයි call වෙන්නේ. m1 instance method එකක් නැත්තම් අපි බලනවා static method එකක් තියෙද කියලා. static method එකක් තියෙනනම් m1 කියලා ඒකට call වෙනවා. දැන් තේරුම් ගන්න m1 කියලා call කරාම මෙන්න මේ method එකට call වෙනවා. ඒ method එකට x පාස් කරනවා. x කියන්නේ ළමයි 20යි. මොකද මෙතනින් t.m කියලා 20 නේ පාස් කරේ. එතකොට මෙතෙන්ට x 20යි. ඒ 20 තමයි මෙතෙන්ට එන්නේ දැන්. 20 පාස් කරාම මෙතන ඉන්න y ගෙන් මොකද කරන්නේ? 20 කියන එක අල්ල ගන්නවා. මේ y ට 20යි. ඒක නිසා මෙතනින් 20 කියලා print වෙනවා. ඊළඟට මේ method එක ඉවරයි කියන stack frame එක delete වෙනවා. ඊළඟට ඒ method එකට call කරේ මෙතනින් මේ method එකේ stack frame එක delete වෙනවා. ඒ method එකට call කරේ මෙතනින් ඊළඟට මේ line එක run වෙනවා y කියලා print කරන්න ගියාම තේරුම් ගන්න 14 වෙනි line එකෙන් system out print line එකක් දාලා y කියලා print කරන්න ගියාම අපිට print වෙන්න ඕනේ static variable එකේ යගේ. ඒක බලන්න එතකොට තේරුම් ගන්න static variable එක මෙතන update වුණා බලන්න මෙතනින් වැඩි කරපු නිසා 1යි කියලා print වෙන්න ඕනේ. මොකද static variable එක දැන් බිඳුව නෙවෙයි ඇත්තටම 1යි. හේතුව අපි දැක්කා. m method එක ඇතුළේදී y++ දාපු නිසා static variable එකේ යගේ එකකින් වැඩි වුණා. m method එක ඇතුලේ y++ කියලා දාපු නිසා තේරුම් ගන්න static variable එකේ යගේ එකකින් වැඩි වුණා. හරි. දැන් එනවා මෙතනත් print වෙන්නේ ඒ උත්තරේම තමයි. දැන් කලින් ප්‍රශ්නේ මෙතන තියෙන වෙනස තමයි කලින් ප්‍රශ්නේ බලන්න මෙතන තිබ්බේ t dot කියලා. හරිනේ. ඊළඟට මෙතන එහෙම t dot එකක් නැහැ. නිකම්ම m1 කියලා කතා කරන්නේ. හරිනේ. ඊළඟ කතාව කලින් ප්‍රශ්නේ m method එක ඇතුළේ ඉඳන් අපි වෙනම object එකක් හැදුවා. ඒ හදපු object එකේ m1 method එකට තමයි call කරේ. ඒ කියන්නේ මේ program එකේ කලින් program එකේ අපිට main method එකේ ඉඳන් object එකක් හැදුවා. m method එකේ ඉඳගෙන object එකක් හැදුවා. object දෙකක් තිබ්බා අපේ ළඟ. 15 වෙනි program එකේදී අපිට තියෙන්නේ තේරුම් ගන්න එක object එකයි. main method එකේ ඉඳන් හදන object එක විතරයි. එකම object එකට ආйти method දෙකට තමයි call වෙන්නේ. 14 වෙනි ප්‍රෝග්‍රෑම් එකේ උනේ ඔබ්ජෙක්ට් දෙකකට අයිති මෙතඩ් වලට තමයි කතා කරන්නේ. ඒක චුට්ටක් තේරුම් ගන්න. එතකොට 15 වෙනි ප්‍රෝග්‍රෑම් එකේ උත්තරය එන්නේ ඒත් 1යි 20යි 1යි කියලා. මම හිතනවා මේකට රූපයක් අවශ්‍ය නැහැ අපිට තේරුම් ගන්න පුළුවන්. කලින් ප්‍රෝග්‍රෑම් එකේ රූපේ වගේමයි. පොඩි වෙනස්කමක් තියෙනවා. අපි යමු 16 වෙනි ප්‍රෝග්‍රෑම් එකට. මෙන්න මේක බලන්න ටක් ගාලා
මෙන්න මේක වැදගත්ම ප්‍රෝග්‍රෑම් එකක් මම මේ කියලා දෙන්නම්. අපි ඉස්සරහට තේරුම් ගන්න ඕන Java වල කතාවක් තියෙන මෙන්න මෙහෙම. ඉන්ටර්විව් වලත් අහන software engineer කෙනෙක් විදිහට ඉන්ටර්විව් එකට ගියාම අහන ප්‍රශ්නයක් තමයි Java pass by value ද pass by reference ද? ප්‍රශ්නේ මොකද්ද? Is Java pass by value or pass by reference? Java හොඳට තේරුම් ගන්න ළමයි pass by value. pass by reference නෙවෙයි. හැමතිස්සෙම තේරුම් ගන්න Java pass by value විතරමයි. pass by reference එන්නේ නැහැ. ආන්න එක තේරුම් ගන්න අවශ්‍ය එක්තරා කොටසක් මේ ප්‍රෝග්‍රෑම් එකේ කවර් වෙනවා. මේ pass by value pass by reference පසුව තේරුම් ගමු. මේ ප්‍රෝග්‍රෑම් එක තේරුම් ගන්න එතකොට අපිට pass by value pass by reference කියන එක තේරුම් ගන්න දවසට අපිට ඒක ලේසි වෙයි. මෙතන මුලින්ම මොකද්ද වෙන්නේ? ප්‍රෝග්‍රෑම් එක අඳුන ගන්න ඕන. test කියලා ක්ලාස් එකක් තියෙනවා. instance variable එකක් තියෙනවා test a කියලා. හොඳට තේරුම් ගන්න මේක instance variable එකක්. මේකත් instance variable එකක් int x කියන එක. මේක data type එක int identifier එක x. මේක data type එක test reference data type එක identifier එක t. හරිනේ? මේක තේරුම් ගන්න මේකත් variable එකක් මේකත් variable එකක් දෙකම instance variable දෙකක් දැන්. මේක instance method එකක්. දැන් මගේ ළඟ instance variable දෙකක් තියෙනවා instance method එකක් තියෙනවා. test class එකට අයිතිව. ඊළඟට main method එක තියෙනවා. දැන් බලමු මොකද වෙන්නේ කියලා අපි රූපයක් ඇඳලා. stack එකේ heap එකයි තියෙනවා. main method එකට මම ඊට වෙන් කරන්නම් ඉස්සෙල්ලාම. මේ තියෙන ළමයි main method එකේ stack frame එක. main method එකේ මුලින්ම කරන්නේ මොකද්ද? test class එකේ object එකක් හදන එක. බලමු. මේ තියෙන test class එකේ හදපු object එක. test class එකේ object එකක් හැදුවම තේරුම් ගන්න object එකක් heap එකේ හැදුනා මුලින්ම වෙන instance variable හැදුන object එක ඇතුලේ. එහෙනම් තේරුම් ගන්න අපිට instance variable දෙකක් තියෙනවා. t කියලා instance variable එකක් තියෙනවා x කියලා instance variable එකක් තියෙනවා. අපි එන එක object එකේ හදලා ඉමු. දැන් බලන්න t කියලා instance variable එකක් තියෙනවා. ඊළඟට t කියලා instance variable එකේ බලන්න data type එක test. test කියන්නේ class එකක නමක්. class එකේ නමක් data type එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් කියලා අපි දන්නවා. එතකොට තේරුම් ගන්න class එකක නමක් data type එක විදිහට පාවිච්චි කරලා variable එකක් හැදුවොත් ඒ variable එක අපි දන්නවා instance variable එකක් නම. default value එකක් තියෙනවා. මොකද අපි කොහොමද දන්නේ static variable වලට instance variable වලට default values තියෙනවා. default values තියෙන තේරුම් ගන්න static variable වලට instance variable වලට විතරයි. මෙතන local variable වලට default values නැහැ. දැන් හරි. දැන් එහෙනම් මේක instance variable එක default value එකක් තියෙනවා. int x කියන්නේ instance variable එක default values තියෙනවා. අපි x කියන variable එකත් අපි අඳිමු. x කියන variable එකේ නම් default value එක අපි දැනටමත් දන්නවා. මොකද ඒක int data type එක. int data type එකේ default value එක 0යි කියලා අපි කොහොමද දන්නේ? t කියන්නේ reference data type එක. reference data type එකේ ළමයි තේරුම් ගන්න default value එක null. එතකොට මේ t point වෙලා තියෙන null ට. ඒ කියන්නේ t වලින් object එකක් මේ මොහොතේ නිරූපණය වෙන්නේ නැහැ. ඒ කියන්නේ t ළඟ t ගේ value එකට තියෙන null. t ගේ value එක null. t ගේ value එකට object එක address එකක් තිබ්බොත් තමයි object එක දිහා බලන් ඉන්නේ. මේ වෙලාවේ t ගේ address එක null. ඒ කියන්නේ t ළඟ තියෙන value එක null. t ගේ address එක නෙමෙයි t ගේ value එක null. දැන් හරි. දැන් object එක හැදුවා. ඊළඟට ඒක t1 ට assign කරනවා. මම දන්නවා ඔයාලා දන්නවද දන්නේ හැමතිස්සෙම object එක හැදෙන heap එකේ reference එක හැදෙන stack එකේ method local variable එකක් විදිහට හදනවා නම් එතකොට stack එකේ හැදෙනවා t1 reference එක. ඒක නිසා t1 බලාගෙන ඉන්නවා මෙන්න මේ object එක දිහා. හේතුවත් අපි දන්නවා object එකේ address එක තමයි t1 ගේ value එක. අපි එකක් දාමු. object එකේ address එක අපි දාමු 6000යි කියලා. t1 ගේ value එක තේරුම් ගන්න 6000.
හැමතිස්සෙම තේරුම් ගන්න මේ T1 ගේ වැලියු එක 6000යි. T1 ගේ වැලියු එක කියන්නේ හොඳට තේරුම් ගන්න heap එකේ හැදිච්ච ඔබ්ජෙක්ට් එකේ ඇඩ්‍රස් එක. T1 ට සාපේක්ෂව කතා කරනකොට මේ 6000 කියන T1 ගේ වැලියු එක. හැමතිස්සෙම T1 ගේ වැලියු එක තමයි 6000. ඔබ්ජෙක්ට් එකේට සාපේක්ෂව කතා කරද්දී ඔබ්ජෙක්ට් එකේ ඇඩ්‍රස් එක තමයි 6000 වෙන්නේ. ඊළඟට T1 ගේ එක්ස්ට්‍රා දානවා 10ක්. ඒ කියන්නේ මෙන්න මේ බිඳුව අයින් කරලා 10 කියලා දානවා. ඊට පස්සේ තව ඔබ්ජෙක්ට් එකක් හදනවා. හදමු. ඒ ඔබ්ජෙක්ට් එකේ තේරුම් ගන්න ඉන්ස්ටන්ස් වේරියබල් හැදෙනවා. T කියන ඉන්ස්ටන්ස් වේරියබල් එක රෙෆරන්ස් ඩේටා ටයිප් එකෙන් හදපු වේරියබල් එකක්. ඒක තේරුම් ගන්න ඩිෆෝල්ට් වැලියු එක null. අපි දන්නවා ස්ටැටික් වේරියබල් වලට ඉන්ස්ටන්ස් වේරියබල් වලට ඩිෆෝල්ට් වැලියුස් තියෙනවා. ඊළඟට x කියලා වේරියබල් එකක් හදනවා. ඒකෙත් තේරුම් ගන්න ඩිෆෝල්ට් වැලියු එක බිඳුවයි. හේතුව x කියන වේරියබල් එකේ ඩේටා ටයිප් එක int. int ඩේටා ටයිප් එකෙන් හදන වේරියබල් වල ඩිෆෝල්ට් වැලියු එක බිඳුවයි. ඊළඟට මොකද වෙන්නේ? ඒක t2 කියලා රෙෆරන්ස් එකකට assign කරනවා. එහෙනම් t2 කියන රෙෆරන්ස් එක ස්ටැක් එකේ හැදෙන්න ඕන. T2 ගේ වැලියු එක තමයි අලුතෙන් හැදිච්ච ඔබ්ජෙක්ට් එකේ ඇඩ්‍රස් එක. ඒක හරි. දැන් T2 ගේ එක්ස්ට්‍රා 20ක් කියලා දානවා. එහෙනම් තේරුම් ගන්න මෙන්න මේ x කියන එක බිඳුව නෙමෙයි තව දුරටත් මේක 20ක් වෙනවා. ඒක හරි. ඊළඟට මොකද කරන්නේ? T1.empt. හරිනේ. මේ ඔබ්ජෙක්ට් දෙකටම m කියලා මෙතඩ් එකක් අයිති. අපි ඒක සටහන් කරලා ඉමු. m කියලා මෙතඩ් එකක් අයිති. ඒ m කියන මෙතඩ් එක ටෙස්ට් ක්ලාස් එකේ රෙෆරන්ස් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දැන් ටෙස්ට් ක්ලාස් එකේ රෙෆරන්ස් එකක් තියෙන ෆෝමල් පැරාමීටර් එකක් විදියට ටෙස්ට් ක්ලාස් එකේ වේරියබල් එකක් කියන්නේ ටෙස්ට් ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එකක් තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මෙන්න මෙහෙම තියෙනවා. මේ ඔබ්ජෙක්ට් එකට මේ මෙතඩ් එක අයිති. ඒක තමයි ඉන්ස්ටන්ස් මෙතඩ් කියන්නේ. හැසිරීම. දැන් T1 ගේ m කියන මෙතඩ් එකට T2 කියන එක පාස් කරනවා. දැන් T2 කියන එක මම පොඩ්ඩක් මෙහෙම දාන්න. හිතන්න මේ ඔබ්ජෙක්ට් එකේ ඇඩ්‍රස් එක 7000යි. එහෙනම් T2 ගේ වැලියු එක කීයද? T2 ගේ වැලියු එක ළමයි ඒත් 7000යි. T2 ගේ වැලියු එක 7000ක් නිසා තමයි T2 heap එකේ හැදිච්ච මෙන්න මේ ඔබ්ජෙක්ට් එක දිහා බලාගෙන ඉන්නේ. දැන් අපි යන් අපේ ප්‍රෝග්‍රෑම් එකේ 12 වෙනි ලයින් එකට t1.empt t2 පාස් කරන්න. දැන් m මෙතඩ් එකක් රන් වෙන්න ඕනනේ. m මෙතඩ් එක කියන්නේ මෙන්න මේ මෙතඩ් එක. එහෙනම් මේ මෙතඩ් එකට ඉඩ වෙනවා ස්ටැක් එකේ ෆ්‍රේම් එකක් විදිහට ඉස්සෙල්ලා. අපි ඒක කළේ. මේ තියෙන m මෙතඩ් එකේ ඉඩ. හරිද? ඊළඟට මෙතන මොකද කරන්නේ? මෙතඩ් එකේ තියෙනවා මෙතඩ් ලෝකල් වේරියබල් එකක්. මෙන්න මේ සුළු වරහන් දෙක ඇතුලේ තියෙන ඒවට කියනවා ෆෝමල් පැරාමීටර්ස් කියලා. අපි දන්නවා ඒක. නැත්තම් මෙතඩ් එකට ඉන්පුට්ස් ටික මෙතනින් බලාපොරොත්තු වෙන ඔබ්ජෙක්ට් එකක්. මේක මෙතඩ් ලෝකල් වේරියබල් එකක්. මේක බලාපොරොත්තු වෙන ඔබ්ජෙක්ට් එකක්. ඒතකොට බලන්න මේ t කියන වේරියබල් එකට පාස් කරන්නේ මොකද්ද? t2 මෙතනින්. එතකොට බලන්න මෙතන t කියලා වේරියබල් එකක් හැදෙනවා m ගේ. t ගේ වැලියු එක මොකද්ද? හොඳට බලන්න t ගේ වැලියු එකට මෙතනින් පාස් කරන්නේ t2. t2 තමයි මෙතන t ට assign වෙන්නේ. දැන් එහෙනම් t2 කියන්නේ කවුද? t2 ගේ වැලියු එක 7000යි. ඒක නිසා තේරුම් ගන්න t2 ගේ වැලියු එක 7000 නිසා මෙතනින් මෙන්න මේ t2 ගේ වැලියු එක තමයි මෙතෙන්ට පාස් වෙන්නේ. t2 ගේ වැලියු එක පාස් වෙච්ච නිසා තේරුම් ගන්න මේ 7000 තමයි මේ t ගේ වැලියු එකත්. දැන් t ගේ වැලියු එක 7000යි. t ගේ වැලියු එක 7000 නිසා මොකක්ද දන්නවද වෙන්නේ? t බලන්න පටන් ගන්නවා මේ ඔබ්ජෙක්ට් එක දිහා. හේතුව මේ ඔබ්ජෙක්ට් එකේ තමයි 7000 කියන ඇඩ්‍රස් එකේ තියෙන්නේ. මේ ඔබ්ජෙක්ට් එකේ ඇඩ්‍රස් එක 7000යිනේ. එතකොට දැන් මේ t ගේ වැලියු එක 7000යි. ඒක නිසා t බලනවා මෙයාගේ දිහා. දැන් බලන්න මේ ඔබ්ජෙක්ට් එකට ස්ටැක් ෆ්‍රේම් දෙකක් තියෙනවා. මේන් මෙතඩ් එකේ ස්ටැක් ෆ්‍රේම් එකයි m මෙතඩ් එකේ ස්ටැක් ෆ්‍රේම් එකයි. මේන් මෙතඩ් එකේ ස්ටැක් ෆ්‍රේම් එකේ ඉන්න t2 බලන් ඉන්නේ කාගේ දිහාද? උඩින් දින ඔබ්ජෙක්ට් එක දිහා. ඒ වගේම තේරුම් ගන්න m මෙතඩ් එකේ ඉන්න ස්ටැක් ෆ්‍රේම් එක m මෙතඩ් එකේ ස්ටැක් ෆ්‍රේම් එකක් තියෙනවා. ඒක ඇතුලේ ඉන්නවා t කියලා වේරියබල් එකක්. එයා බලාගෙන ඉන්නේ උඩින් දින ඔබ්ජෙක්ට් එක දිහා.
දැන් බලන්න එකම ඔබ්ජෙක්ට් එකට රෙෆරන්ස් දෙකක් තියෙනවා. එහෙම තියෙන්න පුළුවන්. ඊළඟට මොකද කරන්නේ? t.x කියලා print කරනවා. t.x කියලා print කරාම බලන්න මේ m method එක ඇතුළේ ඉඳන් තමයි මේක කරන්නේ. එහෙනම් m method එක ඇතුළේ ඉඳන් t කිව්වම බලන්න මේ ඔබ්ජෙක්ට් එක. x කිව්වම කීයද 20යි. එහෙනම් තේරුම් ගන්න මෙතනින් print වෙන්නේ 20යි. ඊළඟට තේරුම් ගන්න මේ method එක ඉවරයි. මේ method එක ඉවරයි කියන්නේ මේ method එකට අදාළ stack frame එක stack එකෙන් delete වෙනවා. මේ stack frame එක delete වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? මේ method එකට call කරේ මෙතනින්. ඊළඟට main method එකේ stack frame එකත් ඉවරයි. program එක එතනින් ඉවරයි. විස්සයි කියලා print වෙනවා. එක system out print line එකේ තියෙන්නේ. ගැටලුවක් නැහැ. එහෙම තමයි tie program එක එතනින් ඉවරයි. මෙතන අපි තේරුම් ගන්න ඕන වැදගත්ම දේ මෙන්න මෙච්චරයි. මෙන්න මෙතනදී t1.m කියන method එක call කරද්දී pass කරන්නේ t2. හරිද? ඒ වගේ මෙතනින් අල්ල ගන්න තේරුම් ගන්න test variable එකක් තියෙනවා. එතකොට හැමතිස්සෙම තේරුම් ගන්න මෙතනින් pass වෙන්නේ t2 ගේ value එක. ඒකයි Java වල pass by value කියන්නේ. මෙතනින් pass වෙන්නේ value of t2 is passed. t2 ගේ value එක තමයි pass කරන්නේ. t2 ගේ value එක මොකද්ද? මම ඒක තමයි මේ සටහනෙන් පෙන්නුවේ. t2 ගේ value එක තේරුම් ගන්න 7000යි. 7000 කිව්වේ මොකද්ද? මේ උඩින් තියෙන object එකේ address එක. ඊළඟට තේරුම් ගන්න මෙතනින් 7000 නම් pass වෙන්නේ. මෙතන මේ t ගේ value එකක් තේරුම් ගන්න 7000යි. t ගේ value එක 7000 නිසා බලන්න t බලා ගන්නවා උඩින් තියෙන object එක දිහා. අන්න එහෙමයි ඒක වෙන්නේ. ඒක තමයි තේරුම් ගන්න ඕන තැන. ඒ ප්‍රෝග්‍රෑම් එක තේරුණා නම් අපි යන් ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට 17 වෙනි ප්‍රෝග්‍රෑම් එක. 17 වෙනි ප්‍රෝග්‍රෑම් එක අපි සටහනක් ඇඳලා බලමු මොකද වෙන්නේ කියලා. මේ stack එක මේක තමයි heap එක. බලන්න class එකක් තියෙනවා test කියලා. මේ 17 වෙනි program එක කතා කරන්නේ. ඒක බලන්න instance variable එකක් තියෙනවා. මේක reference variable එකක්. නැත්නම් reference data type එකෙන් හදපු variable එකක්. මේක primitive data type එකෙන් හදපු variable එකක්. variable දෙකක් තියෙනවා. දෙකම instance variable. කොහොමද instance variable කියලා දාන්නේ? static modifier එක නැහැ. ඒ වගේම instance variable යන්නේ class එක ඇතුලේ. හැම මෙතඩ් එකකටම පිටින් කන්ස්ට්‍රක්ටර්ස් වලට පිටින්. එතකොට තේරුම් ගන්න මේ variable දෙක instance variable දෙකක් තමයි. main method එකේ මොකද කරලා තියෙන්නේ? මුලින්ම test class එකෙන් object එකක් හදනවා. හදලා x කියන variable එකේ value එක 12ක් කරලා. මම ඒ නිසා කෙටියෙන් අඳින්නම්. t1 කියලා object එකක් තියෙනවා. දැන් මේ තියෙන්නේ main method එකේ stack frame එක. මේ පහලින් තියෙන පොඩක් ලොකුවට අඳින්නම්. මේක තමයි main method එකේ stack frame එක. කොහොමත් එක method එකයි තියෙන්නේ මේ program එකේ. මේක තමයි ළමයි t1. අපි t1 ගේ value එකක් දාමු. object එකේ address එක මම දානවා 4000යි කියලා. එතකොට තේරුම් ගන්න t1 ගේ value එක 4000යි. හොඳට තේරුම් ගන්න t1 ගේ value එක. object එකේ instance variable කලින්ම හැදෙනවා. අපි දැන් අදිමු මේක. t සහ x කියලා. හරිද? මේ t වල බලන්න දැන් තියෙන්නේ default value එක null තමයි තියෙන්නේ. x ගේ value එක බලන්න ඒක default value එක බිඳුව තමයි තියෙන්නේ. හැබැයි ඊළඟ line එකෙන් වෙනස් කරනවා 12යි කියලා. දැන් තේරුම් ගන්න එහෙනම් මේ බිඳුව අයින් වෙලා මේක 12ක් කියලා වෙනවා.
ඊළඟට මොකද කරන්නේ? තව ඔබ්ජෙක්ට් එකක් හදලා ඒකේ එක්ස්ට්‍රා 24යි කියලා දානවා. කලින් වගේමයි. එහෙනම් අපි මේක කොපි කරලා ගමු. මේකේ ඔබ්ජෙක්ට් එකේ ඇඩ්‍රස් එක අපි හිතමු 4000 නෙවෙයි 5000 කියලා හිතමු. ඊළඟට තේරුම් ගන්න මේ වැලියු එක 12 නෙවෙයි මෙතන assign කරලා තියෙන්නේ 24යි. ඒ වගේම T1 ට අමතරව ළමයි මේ ඔබ්ජෙක්ට් එකේ assign වෙන්නේ T2 කියලා රෙෆරන්ස් එකකට. ඒතකොට T2 ගේ ඇඩ්‍රස් එක මොකද්ද? T2 ගේ වැලියු එක මොකද්ද? ඔබ්ජෙක්ට් එකේ ඇඩ්‍රස් එක. ඔබ්ජෙක්ට් එකේ ඇඩ්‍රස් එක 5000 නිසා T2 ගේ වැලියු එක 5000යි. ඒක නිසා T2 බලාගෙන ඉන්නවා මේ ඔබ්ජෙක්ට් එක දිහා. ඊළඟට ප්‍රෝග්‍රෑම් එකේ තියෙන T3 ඒත් ඔබ්ජෙක්ට් එකක් හදලා එක්ස්ට්‍රා 36ක් දාන්න. අපි ටග් ගාලා කරමු ඒකත්. දැන් හරි. ඊළඟට මොකද කරන්නේ? T1 ගේ T ට දානවා T2. හරිද? T1 ගේ T. දැන් T1 කියන්නේ කවුද? මෙන්න මේ ඔබ්ජෙක්ට් එක. T1.t කියන්නේ මෙන්න මෙයා. දැන් මෙයාට දැන් වැලියු එක null නේ තියෙන්නේ. මේ null වෙනුවට දානවා T2. T2 කියන්නේ කවුද? 5000යි. ඒ කියන්නේ ඇඩ්‍රස් එක T2 ගේ වැලියු එක 5000යි. එහෙනම් තේරුම් ගන්න මෙයා null අතාරිනවා. අතෑරලා මෙයාට දානවා කවුද? මම ඇඩ්‍රස් එක කෙලින්ම දාන්න එක සැරේට මෙතනින් මෙයාට ඇඩ්‍රස් එක දානවා 5000යි කියලා. දැන් මේ T ට 5000 ඇඩ්‍රස් එක දාපු ගමන් තේරුම් ගන්න මේ T කියන එක්කෙනා බලන්න මේ T1 කියන ඔබ්ජෙක්ට් එක ඇතුලේ ඉන්න මේ T කියන වේරියබල් එක බලන්න පටන් ගන්නවා 5000 ඇඩ්‍රස් එක තියෙන ඔබ්ජෙක්ට් එක දිහා. සරලව කියනවා නම් මෙයා මෙන්න මෙයාගේ දිහා බලන්න පටන් ගන්නවා මෙන්න මේ විදියට. ඕක තමයි උතන වෙන්නේ. ඊළඟට T2 ගේ T ට දානවා T3. T2 කියන්නේ කවුද? මේ ඔබ්ජෙක්ට් එක. එයාගේ T null නේ තියෙන්නේ. දැන් null අතහැරලා දාලා එයාට දානවා කවුද? T3 T3 ඒ කියන්නේ 6000. මෙතෙන්ට දානවා 6000ක ඇඩ්‍රස් එක. 6000 කියන ඇඩ්‍රස් එක දානවා. ඒ කියන්නේ මෙන්න මේ T ගේ වැලියු එක 6000යි දැන්. T ගේ වැලියු එක 6000යි කියන්නේ මෙන්න මේ සිම්පල් T බලන්න පටන් ගන්නවා. මෙන්න මේ ඔබ්ජෙක්ට් එක දිහා. රයිට් ඔන්න හොඳයි වෙන්නේ. ඊළඟට මොකද වෙන්නේ? T3 ගේ T ට දානවා T1. T3 ගේ T කියන්නේ කවුද? මෙයා. එයාට දානවා T1. දැන් මෙයා null අතාරිනවා. එයාට දාන්න යන්නේ කවුද? T1. T1 කියන්නේ 4000යි. එහෙනම් මෙතෙන්ට දානවා 4000යි කියලා. 4000 දාපු ගමන් මෙන්න මේ සිම්පල් T බලන්න පටන් ගන්නවා මේ පල්ලෙහෙම තියෙන ඔබ්ජෙක්ට් එක දිහා. මෙන්න මෙහෙම සටහනක් තමයි අවසානයේ තියෙන්නේ. දැන් system out print line එකක් දාලා කියනවා t1.t.x. දැන් t1.t කියන්නේ කවුද ඉස්සෙල්ලා? ඉස්සෙල්ලා කවුද t1 කියන්නේ? t1 කියන්නේ ළමයි මෙන්න මේ ඔබ්ජෙක්ට් එක. දැන් එහෙනම් t1.t කියන්නේ t1.t කියන්නේ මේ ඔබ්ජෙක්ට් එක. t1.t කියන්නේ මෙයා එයා බලාගෙන මේ ඔබ්ජෙක්ට් එක දිහා. ඒ කියන්නේ මෙන්න මේ ඔබ්ජෙක්ට් එක දෙවෙනි ඔබ්ජෙක්ට් එක x.
එයා 24යි. එහෙනම් තේරුම් ගන්න මෙතනින් print වෙන්නේ 24යි. ඊළඟට t1.t.t.x ඒක මෙහෙමයි. t1 ඉන්නවා t1.x කිව්වොත් තේරුම් ගන්න t1.t කිව්වොත් තේරුම් ගන්න මේ ඔබ්ජෙක්ට් එක. ඒකේ t කිව්වොත් තේරුම් ගන්න මේ ඔබ්ජෙක්ට් එක. t දෙකයි. හරි. t1.t කියන්නේ මේ මෙතන. ඒ කියන්නේ මේ ඔබ්ජෙක්ට් එක. ආයි t කිව්වොත් තේරුම් ගන්න මේ ඔබ්ජෙක්ට් එක. ඒකේ x 36යි. එහෙනම් මෙතෙන්ට එන්නේ 36යි. t1.t.t.t t අකුරු 3යි x බලමු. t1.t කියන්නේ මෙතන. ඒ කියන්නේ මෙතනින් බලාගෙන ඉන්නේ මේ ඔබ්ජෙක්ට් එක දිහා. එකට එකක් හරි. ඊළඟට ආයෙමත් මේ ඔබ්ජෙක්ට් එකේ t. ඒ කියන්නේ බලන් ඉන්නේ මේ ඔබ්ජෙක්ට් එක දිහා. දැන් t දෙකයි. ඊළඟට මේ ඔබ්ජෙක්ට් එකේ t. එයා බලන් ඉන්නේ පල්ලෙහාම ඔබ්ජෙක්ට් එක දිහා. දැන් t තුනම හරි. එයාගේ x කවුද 12. දැන් එන තේරුම් ගන්න මේ ප්‍රෝග්‍රෑම් එකේ උත්තරේ 24යි 36යි 12යි. අපි මේක රන් කරලා බලමු. 24යි 36යි 12යි කියලා එනවා. මේක තමයි ප්‍රෝග්‍රෑම් එකේ උත්තරේ. දැන් බලන්න මෙහෙම හිතන්නත් පුළුවන් ඕන. මෙතන බලන්න t1.t නේ. මේ ප්‍රෝග්‍රෑම් එක කලින් දැක්කත් දන්නේ මේ t1.t කියන්නේ කවුද? t2. ඒ t2 නේ ගෙනත් දැම්මේ. t1.t කියන්නේ t2. එහෙනම් ළමයි t1.t.x කියන එක මේක හරියටම සමාන වෙන්න ඕන t2.x ට. දැන් t2.x කවුද? t2 වලින් නිරූපණය වෙන්නේ මේ ඔබ්ජෙක්ට් එක. ඒකේ x කීයද? 24යි. ඒකේ 24 කියලා ආවේ. දැන් එහෙනම් මෙතන t1.t.t අපි දන්නවා දැන් t1.t කියන්නේ කවුද? මම හදලා පෙන්නන්න. t1.t.t.x අපි දන්නවා ළමයි t1.t කියන්නේ t2 කියලා අපි කලින් දැක්කා. මේක අපි කලින් දැක්කා. මේ තියෙන එක තමයි. t1.t කියන්නේ t2. එහෙනම් ළමයි මෙන්න මේ කොටස වෙනුවට දාන්න පුළුවන් t2 කියලා. t2.t.x කියලා දාන්න පුළුවන්. දැන් t2.t කියන්නේ කවුද? t2.t කියන්නේ ළමයි t3. එහෙනම් මේක හරියටම සමානයි t3.x ට. එතකොට තේරුම් ගන්න t3.x කියන්නේ 36යි. එහෙම හිතන්නත් පුළුවන්. ඒකයි මේක 36 උනේ. මේක හරියටම සමානයි t3.x ට. මේක ගත්තොත් බලන්න අපිට පුළුවන් මේ හිතන්න. t1.t කියන්නේ කවුද? t2. දැන් මේ කොටස වෙනුවට දැම්ම t2. තව තියෙන්නේ මෙන්න මේ කොටස. ඒ කොටස මෙතනින් දාමු. t2.t කියන්නේ මෙන්න මෙයා. එයා t3. එහෙනම් මෙන්න මේ කොටස වෙනුවට දාන්න පුළුවන් ළමයි t3. දැන් මේ කොටස වෙනුවට t3 දැම්මම මේ කොටස ඉතුරුයි. දැන් t3.t කියන්නේ t3.t කියන්නේ ළමයි t1. එහෙනම් මේ කොටස වෙනුවට දාන්න පුළුවන් t1.x කියලා. මෙහෙම හිතලා ගන්නත් පුළුවන්. එතකොට t1.x කියන්නේ කීයද? රූපයෙන් බලමු. t1.x කියන්නේ ළමයි 12යි. ඒක නිසා තේරුම් ගන්න මේ වෙලාවේ 12 ආවේ මේක t1.x නිසා. මෙහෙම තමයි උත්තරේ එන්නේ. ඒ ගන්න තව ක්‍රමයක් තමයි කිව්වේ. අපි යමු 18 වෙනි ප්‍රෝග්‍රෑම් එකට. ඊළඟට තියෙනවා 19 වෙනි ප්‍රෝග්‍රෑම් එක. ඊළඟට අපිට තියෙන කතා කරන්න 20. එච්චරයි තියෙන්නේ. තා ප්‍රෝග්‍රෑම් 3යි තියෙන්නේ. මේ ප්‍රෝග්‍රෑම් 3 කතා කරලා අපි මෙතඩ්ස් පාඩම ඉවර කරලා දාමු සම්පූර්ණයෙන්. මෙතඩ්ස් පාඩමේ ප්‍රොබ්ලම්ස් කතා කරන එක. ඊට පස්සේ අපිට පුළුවන් අනිත් දවසේ ඔබ්ජෙක්ට් ඔරියන්ටේෂන් පටන් ගන්න. මේ ප්‍රශ්නේ මෙහෙමයි. අපි ඒකට රූපයක් අඳිමු. බලන්න මේක ස්ටැටික් වේරියබල් තියනවද කියලා? නෑ. එහෙනම් අපිට මෙතඩ් ඒරියා එක ඕනේ ස්ටැක් එකයි හීප් එකයි ඇති. මේ තියෙන ස්ටැක් එක මේ තියෙන හීප් එක.
දැන් එතකොට තේරුම් ගන්න මේක 18 වෙනි ප්‍රෝග්‍රෑම් එක. මේකේ මුලින්ම වෙන්නේ මෙහෙමයි. ඉන්ස්ටන්ස් වේරියබල් දෙකක් තියෙනවා. ඒ වගේම m කියලා ඉන්ස්ටන්ස් මෙතඩ් එකක් තියෙනවා. මේන් මෙතඩ් එක තියෙනවා. මුලින්ම ටෙස්ට් ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එකක් හදලා එක්ස්ට්‍රා 10ක් දානවා. ආයිමත් ටෙස්ට් ක්ලාස් එකේ ඔබ්ජෙක්ට් එකක් හදලා එක්ස්ට්‍රා 20ක් දානවා. T1 ගේම්ට T2 ව පාස් කරනවා. T1 ගේම්ට T2 ව පාස් කරනවා. බලමු. මෙහෙමයි කරන්න තියෙන්නේ. මුලින්ම මේන් මෙතඩ් එකට ස්ටැක් ෆ්‍රේම් එක වෙන් කරමු. ඔබ්ජෙක්ට් දෙකක් හදනවා කියලා පේනවා. පළවෙනි ඔබ්ජෙක්ට් එක හැදුවම තේරුම් ගන්න ඒක ඉන්ස්ටන්ස් වේරියබල් හැදෙන්න ඕන t සහ x කියලා. එතකොට t කියලා හැදෙනවා. ඒක තේරුම් ගන්න null. මොකද අපි දන්නවා ඉන්ස්ටන්ස් වේරියබල් තියෙනවා නම් ඒකට ඩිෆෝල්ට් values දෙනවා. reference data type එකේ ඩිෆෝල්ට් value එක null. ඊළඟට s කියලා වේරියබල් එකක් හැදෙනවා. ඒකේ බලන්න ඩිෆෝල්ට් value එක බිඳුවක් වෙන්න ඕන. මොකද data type එක int නිසා. ඊට පස්සේ බලන්න ඔබ්ජෙක්ට් එකට අයිතිව m කියලා මෙතඩ් එකකුත් තියෙනවා. අපි එකක් පොඩි සටහනක් දාගමු. m මෙහෙම. ඊට පස්සේ t1 ගේ x වෙනස් කරනවා 10ක් කියලා. ඊට කලින් මේ t1 reference එකට assign කරගන්න ඕන. එතකොට තේරුම් ගන්න මේ reference එක හැදින්න අපි දන්නවා stack එකේ t1 මෙහෙම. දැන් t1 ගේ value එක කීයද? t1 ගේ value එක මෙහෙම දාමු. t1 ගේ value එක ළමයි object එකේ address එක. හිතන්න object එකේ address එක 6000යි. එහෙනම් t1 ගේ value එකත් 6000යි. ඒ ටික හරි. ඊළඟට මොකද වෙන්නේ? t1 ගේ extra 10 දැම්මා. අපි දාමු මේ 10. බිඳුව අයින් වෙනවා. default value එක. අලුත් value එකක් assign වෙනවා 10යි. ඊළඟට මොකද වෙන්නේ? අලුතෙන් object එකක් හදනවා. ඒකයි මේ object එක copy කරලා ගමු. එතකොට ඒකේ reference එක අපි t2 කියලා දාමු. ඒක නිසා බලන්න මේ object එක බලනවා මෙයාගේ දිහා. මේ object එකේ address එක අපි දාමු 7000යි කියලා. එතකොට තේරුම් ගන්න t2 ගේ value එක 7000යි. t2 ගේ value එක 7000යි. දැන් හරි. ඊට පස්සේ මේ x ගේ extra assign කරන අලුත් object එකට 20යි කියලා. එතකොට මෙතන තියෙන්නේ 10 නෙවෙයි. මෙතන තියෙන ළමයි 20යි. ඊට පස්සේ මොකද වෙන්නේ? t1 ගේම්ට t2 පාස් කරනවා. දැන් t1 ගේම්ට t2 පාස් කරන නිසා තේරුම් ගන්න m method එකට ඉඩ වෙන්න ඕන stack එකේ මේ තියෙන m method එකට ඉඩ. පහලින් තියෙන main method එකේ ඉඩ. හරි. m method එකට ඉඩ වෙන්න ඕන t1 ගේ m method එකට t2 තමයි පාස් කරන්නේ. t2 පාස් කරාම බලන්න මෙතනින් අල්ලගන්න reference variable එකක් තියෙනවා. එහෙනම් බලන්න t කියලා variable එකක් තියෙනවා. t ගෙන් අල්ලගන්නේ t2. එහෙනම් තේරුම් ගන්න මේකේ තියෙනවා t කියලා variable එකක්. එයාගේ value එක මොකද්ද? t2 ගේ අගය. t2 ගේ value එක 7000 නිසා තේරුම් ගන්න මෙතෙන්ට එන්නේ 7000 තමයි. දැන් t ගේ value එක 7000 නිසා තේරුම් ගන්න t බලනවා 7000 address එක තියෙන object එක මොකද්ද? මෙන්න මේ object එක. ඒ object එක දිහා බලා ගන්න. කලින් වගේම. දැන් හරි. මේ line එක හරි. system out print line එකක් දාලා t.x කියලා print කරනවා. එතකොට තේරුම් ගන්න මේ method එකේ ඉඳන් t කිව්වම මේ object එක x කීයද 20යි. එහෙනම් මෙතනින් 20 කියලා print කරනවා. ඊළඟට තේරුම් ගන්න අලුතෙන් object එක මෙතන හදනවා. අලුතෙන් object එකක් හැදුවොත් මෙන්න මේ අලුත් object එක heap එකේ හැදෙනවා. අලුතෙන් object එකක් හැදුවම තේරුම් ගන්න අලුත් object එකට instance variable හැදෙන්න ඕන t කියලා. ඒක අපි දන්නවා reference data type එකක් තමයි තියෙන්නේ. ඒක නිසා තේරුම් ගන්න t කියන variable එකේ default value එක null. ඒ වගේම තේරුම් ගන්න x කියලා variable එකකුත් හැදෙනවා. x කියන variable එකේ data type එක int නිසා
එයාගේ ඩිෆෝල්ට් වැලියු එකක් තේරුම් ගන්න බිඳුවයි. ඒක හරි. ඊට පස්සේ තේරුම් ගන්න ඔබ්ජෙක්ට් එක හදලා ඒක assign කරනවා t ට. t ට assign කරාම බලන්න දැනට t බලාගෙන ඉන්නේ කාගේ දිහාද? දැනට t බලාගෙන ඉන්නේ මෙන්න මේ ඔබ්ජෙක්ට් එක දිහා. දැන් අලුතෙන් හැදිච්ච ඔබ්ජෙක්ට් එකේ ඇඩ්‍රස් එක හිතන්න 8000යි කියලා. දැන් මෙතන වෙන දේ තේරුම් ගන්න පොඩ්ඩක් බලන්න. මෙතන අලුතෙන් හැදිච්ච ඔබ්ජෙක්ට් එකක් තියෙනවා. ඒ ඔබ්ජෙක්ට් එකේ ඇඩ්‍රස් එක 8000යි. ආන්නේ ඇඩ්‍රස් එක අරන් ගිහින් දානවා t ට. දැන් ඒතකොට t ගේ වැලියු එක 8000ක් වෙන්න ඕන. දැන් සරලව කියනවා නම් මෙතන වෙන්නේ දැන් කලින් තිබ්බ t ගේ වැලියු එක 7000යිනේ. t ගේ වැලියු එක 7000 නෙමෙයි. දැන් t ගේ වැලියු එක තේරුම් ගන්න ළමයි 8000ක් කියලා අප්ඩේට් වෙනවා. ඔන්න ඔකයි උනේ. t ගේ වැලියු එක 8000ක් කියලා අප්ඩේට් වුණා මොකද අර දුන්නේ? දැන් t බලන්න ඕනේ මෙන්න මේ අලුතෙන් හැදිච්ච ඔබ්ජෙක්ට් එක දිහා. මෙන්න මේ අලුතෙන් හැදිච්ච ඔබ්ජෙක්ට් එක දිහා t බලන් ඉන්නවා. අලුතෙන් හැදිච්ච ඔබ්ජෙක්ට් එක දිහා t බලන් ඉන්නවා කියන්නේ මේ කලින් තිබිච්ච ඊතලේ නැති වෙලා යනවා. මොකද මේ කලින් තිබිච්ච ඊතලයට අනුව කලින් මේ t කියන ඔබ්ජෙක්ට් එක බලන් හිටියේ මේ 7000 ඇඩ්‍රස් එක වෙච්ච ඔබ්ජෙක්ට් එක දිහා. දැන් මේ ඔබ්ජෙක්ට් එක දිහා බලන් ඉන්න හේතුව t වෙනස් වුණා. දැන් t ළඟ තියෙන 8000 තමයි. කියන්නේ t ගේ වැලියු එක 8000යි. 8000 කියන්නේ මේ උඩින්ම තියෙන ඔබ්ජෙක්ට් එකේ ඇඩ්‍රස් එක. ඒක නිසා තේරුම් ගන්න දැන් t බලන් ඉන්නේ උඩ තියෙන ඔබ්ජෙක්ට් එක දිහා. ඒක නිසා මෙන්න මේ පහලින් තියෙන ඊතලේ කොහොමද නැති වෙලා යනවා. මෙහෙම ඊතලයක් තවදුරටත් නැහැ. මම මේ කොළ පාටෙන් කපපු ඊතලේ තවදුරටත් නැහැ. හේතුව t ගේ වැලියු එක 8000යි දැන්. 7000 තිබ්බනම් හරි. පල්ලෙහා තියෙන ඊතලේ තියෙනවා. දැන් t ගේ වැලියු එක 8000යි. ඒ කියන්නේ දැන් t බලන් ඉන්නේ උඩින් තියෙන ඔබ්ජෙක්ට් එක දිහා විතරයි. හැමතිස්සෙම තේරුම් ගන්න වේරියබල් එකකට හැමතිස්සෙම බලන් ඉන්න පුළුවන්. රෙෆරන්ස් වේරියබල් එකට එක ඔබ්ජෙක්ට් එකක් දිහා විතරයි. ඔබ්ජෙක්ට් දෙක තුනක් දිහා බලන් ඉන්න බෑ. අලුතෙන් ඔබ්ජෙක්ට් එක දිහා බලනවා නම් කලින් බලපු ඔබ්ජෙක්ට් එක අතහැරලා තමයි බලන්න වෙන්නේ. දැන් එතකොට අලුතෙන් ආපු ඔබ්ජෙක්ට් එක දිහා බලනවා. කලින් බලන් ඉන්න ඔබ්ජෙක්ට් එක දිහා දැන් බලන්න ඒක අතහැරලා දානවා. දැන් හරි. දැන් t.x කිව්වොත් බලන්න නෑ 34 කියන එක t.x assign කරනවා. ඒ කියන්නේ මෙන්න මේ දැන් t කිව්වොත් බලන්න මේ උඩින්ම තියෙන ඔබ්ජෙක්ට් එක. ඒකට assign කරනවා 34යි කියලා. දැන් t.x print කරොත් ළමයි print එන්නේ 34යි. හරි. ඊළඟ මේ method එක ඉවරයි. ඒ method එක ඉවරයි කියන්නේ මොකද්ද? ඒ method එක ඉවරයි කියන්නේ ළමයි හරිම සරලයි. මෙන්න මේ stack frame එක delete වෙලා යනවා. stack frame එක පිටින්ම delete වුණා කියන්නේ මේ ඊතල රතු ඊතල මුකුත් නැහැ. සරලව කියනවා නම් මේ උඩ තියෙන object එකට reference එකක් නැහැ. මේක reference නැති object එකක් වෙනවා. ආන්න ඒ වගේ object තමයි ළමයි garbage collector අරන් යන්න පුළුවන්. ඒ වගේ object තමයි garbage කියන්නේ. object එකක් තියෙනවා නම් reference එකක් නැතුව. reference එකක් කියන්නේ stack එකේ ඉඳන් බලන් ඉන්න කවුරුවත් නැහැ object එක දිහා. එහෙම නැත්නම් method area එකේ ඉඳන් object එක දිහා බලන් ඉන්න කවුරුවත් නැහැ. නැත්නම් තේරුම් ගන්න object එක garbage collect වෙනවා. අපි garbage collector පාඩමේදී කතා කරමු. object එක garbage collect වෙන්න පුළුවන් ක්‍රම හතරක් තියෙනවා. මේක එක ක්‍රමයක්. මේ ක්‍රමය තමයි ළමයි object created inside the method. method එකක් ඇතුළේ ඉඳන් local variable විදිහට object හැදුවොත් ඒක garbage collect වෙනවා. දැන් මේ method එක නැත්නම් method එකක් මේ method එක ඇතුළේ ඉඳන් local variable එකක් විදිහට object එකක් හැදුවා. method එක ඉවර වෙච්ච ගමන් මොකද වෙන්නේ? stack frame එකෙන් stack එක delete වෙනවා. එතකොට object එකට reference එක නැති වෙනවා. එතකොට තේරුම් ගන්න object එකට reference එක නැති වෙච්ච ගමන් මේ object එක reference එක නැති object එකක් වෙනවා. එතකොට මේ object එක garbage collect වෙනවා. හරි. දැන් මේ method එක ඉවරයි කියන ළමයි මේ method එකට call කරේ මේ line එකේ ඉන්නේ. main method එකත් ඉවරයි. එහෙනම් main method එකේ frame එකත් delete වෙනවා. ඉතින් ඔතනින් program එක ඉවරයි. අපේ උත්තරේ තේරුම් ගන්න 20:34යි තමයි. run කරලා බලමු. 20:34යි. අපි යමු ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට 19 වෙනි ප්‍රෝග්‍රෑම් එක. 19 වෙනි ප්‍රශ්නේ මෙහෙමයි. මේකේ ටෙස්ට් ක්ලාස් එකක් තියෙනවා. මේකේ බලන්න ඉන්ස්ටන්ස් වේරියබල් එකක් තියෙනවා. ටෙස්ට් කියන ක්ලාස් එකේ data type එකෙන් හදපු. ටෙස්ට් කියන ක්ලාස් එක data type කරගෙන වේරියබල් එකක් හදලා තියෙනවා බලන්න මෙතන ඉන්ස්ටන්ස් වේරියබල් එකක්. ඊළඟට x කියන වේරියබල් එකක් තියෙන එකත් ඉන්ස්ටන්ස් වේරියබල් එකක්. දැන් බලන්න අපිට ඉන්ස්ටන්ස් වේරියබල් දෙකක් තියෙනවා. test සහ int x. ඊට පස්සේ බලන්න instance method එකක් තියෙනවා. මෙතන මොකද කරන්නේ? object එකක් හදලා ඒ object එකේ ඉන්න extra 10 දානවා. තව object එකක් හදලා ඒ object එකේ ඉන්න extra 20 දානවා. system out print line එකක් දාලා t.x ඊළඟට t1 ගේම්ට කතා කරලා t2 pass කරනවා t2.x. බලමු මොකද වෙන්නේ කියලා. මුලින්ම වෙන object එකක් හදන එක. මෙන්න object එක හැදුවා.
ඉන්ස්ටන්ස් වේරියබල් හැදෙනවා t සහ x කියලා. කලින් වගේමයි t ගේ ඩිෆෝල්ට් value එක null. අපි දන්නවා reference data type එකේ default value එක null කියලා දැන්. ඊළඟට x තියෙනවා x ගේ default value එක බිඳුවයි. හේතුව x ගේ data type එක int. ඊළඟට මොකද වෙන්නේ? object එක assign කරනවා t1 ට. එතකොට තේරුම් ගන්න මේ object එක අපි address එක හිතමු 5000යි කියලා. heap එකේ object එකේ හැදිච්ච තැන address එක 5000යි කියලා හිතමු. t1 දින්නවා. t1 ගේ value එක 5000යි. දැන් බලන්න t1 ඉන්නවා t1 ගේ value එක 5000යි. t1 ගේ value එක 5000 නිසා තේරුම් ගන්න t1 බලාගෙන ඉන්නවා හැදිච්ච object එක දිහා. t1.x 10යි. ඒ කියන්නේ x ට බිඳුව අතහැරලා 10 කියලා දාගන්න. අලුත් value එක 10 assign වෙනවා x ට. ඊළඟට ඒ දෙයම කරනවා තව එකකට. තව object එකක් හදලා. දැන් t2 ගේ value එක 6000යි. t2 බලන් ඉන්නේ මෙන්න මේ object එක දිහා. t2 ගේ x 20යි. දැන් හරි system out print line එකක් දාලා t2x print කරනවා 20යි තමයි print වෙන්නේ මෙතන. t1 ගේ m ට t2 pass කරනවා. මේ instance method එක අයිති object දෙකටම. ඒකත් පොඩි සටහනක් දාමු. හරි. දැන් t1 ගේ m ට t2 පාස් කරනවා. එහෙනම් m method එකකට උඩින් ඉඩ වෙන්න ඕන. මෙතන අපි දාමු t1.m. t1.m ට t2 පාස් කරන නිසා තේරුම් ගන්න මේ m method එකේ test කියන t කියන variable එකෙන් t2 අල්ල ගන්නවා. එහෙනම් තේරුම් ගන්න මෙන්න මෙතන t කියලා variable එකක් තියෙනවා. ආන්නේ variable එකේ value එක තේරුම් ගන්න හරියටම t2. t2 ගේ value එක කීයද 6000යිනේ. එහෙනම් මේ t ගේ value එකත් 6000යි. t ගේ value එක 6000 නිසා තේරුම් ගන්න මේ t බලන්න පටන් ගන්නවා 6000 address එක වෙච්ච object එක දිහා. ඒ කියන්නේ මෙන්න මේ object එක දිහා බලන්න පටන් ගන්නවා. හරි. දැන් t.x කිව්වම බලන්න t.x කිව්වම වෙන්නේ t.x 20යි. එහෙනම් මෙතනින් 20යි කියලා print වෙනවා. ඊළඟට t.x ට වෙනස් කරනවා බලන්න 12යි කියලා. එහෙනම් දැන් මෙන්න මේ 20 අයින් කරලා මෙයා දාගන්නවා 12යි කියලා. ඊළඟට system out print line එකක් දාලා ආයෙ t.x. එතකොට 12යි කියලා print වෙනවා. ඊළඟට මේ method එක ඉවරයි. ඒ කියන්නේ මෙන්න මේ stack frame එක delete වෙලා යනවා stack එකේ. ඊට පස්සේ මේ method එකට call කරේ මෙතනින්. එහෙනම් ඒ line එක ඉවරයි run වෙලා. 15 වෙනි line එක run වෙලා ඉවරයි. මොකද 15 වෙනි line එක run වෙනවා කියන්නේ මේ method එක run වෙනවා කියන්නේ. දැන් run වෙන 16 වෙනි line එක. දැන් t2.x. දැන් t2 කියන්නේ බලන්න මේ object එක. දැන් t2 object එක බලන්න මේ object එක. ඒකේ x කියන එකේ value එක 12යි. මොකද උඩ method එකකින් අපි වෙනස් කරා. දැන් මෙතනින් print වෙන්නේ 12. එහෙනම් මුලින්ම print උනේ කීයද? 20යි. ඊළඟට print උනේ 20යි. ඊට පස්සේ print උනේ 12යි. අන්තිමට print උනේ 12යි. එතකොට අපිට print එන්නේ 20යි 20යි 12යි 12යි කියලා. බලමු. රන් කරලා බලමු උත්තරේ එනවද කියලා. Java C 19.java Java test 20යි 20යි 12යි 12යි කියලා උත්තරේ එනවා. හරිනේ. මුලින්ම මෙතනින් 20 print උනා. ඊළඟට මේ system out print line එකෙන් 20 print උනා. ඊළඟට මෙතනින් 12 print උනා 20යි 20යි 12යි මේ අන්තිම 12 මෙතනින් print උනා. එතකොට තේරුම් ගන්න 20යි 20යි 12යි 12යි. මේක තමයි 19 වෙනි ප්‍රෝග්‍රෑම් එකේ උත්තරේ. අපි යම් 20 වෙනි ප්‍රෝග්‍රෑම් එකට.
ඒකේ බලන්න මෙහෙම ටෙස්ට් කියලා ක්ලාස් එකක් තියෙනවා m කියලා මෙතඩ් එකක් තියෙනවා මේන් මෙතඩ් එක තියෙනවා ටෙස්ට් ක්ලාස් එකෙන් ඔබ්ජෙක්ට් එකක් හදලා m කියන ඉන්ස්ටන්ස් මෙතඩ් එකට කතා කරනවා එච්චරයි m මෙතඩ් එකේදී මොකද බලන්න මෙතඩ් ලෝකල් වේරියබල් එකක් හදන x කියලා ඒ මෙතඩ් ලෝකල් වේරියබල් එකක් හදුවම බලන්න මේ මෙතඩ් ලෝකල් වේරියබල් එකට වැලියු එක දීලා තියෙන්නේ නැත්නම් ඉනිෂියලයිස් කරලා තියෙන්නේ ඒ ඉන්ටිජර් ලිටරල් එක දීලා තියෙන තේරුම් ගන්න අටේ පාදයෙන් තමයි කොහොමද අටේ පාදයෙන් කියලා දන්නේ මුලට බිඳුවක් තියෙනවා දශම තිත් නැහැ මුලට බිඳුවක් තිබුණා දශම තිත් නැත්නම් ඒක ලියලා තියෙන අටේ පාදයෙන් තමයි එහෙනම් තේරුම් ගන්න මේ දෙක කියන අටේ බිඳුව වෙන ස්ථානය මේක අටේ පළවෙනි ස්ථානය මෙතන දෙකයි මොකද අටේ බිඳුව කියන්නේ එකයි එක් වරක් දෙක දෙකයි අටේ එක කියන්නේ 8යි 8 වරක් එක 8යි. ඒතර මෙතන තියෙන තේරුම් ගන්න 10යි. ඒක නිසා තේරුම් ගන්න සිස්ටම් මෝඩ් print line එකෙන් අපිට print වෙන්න ඕනේ 10යි කියලා තමයි. හරි 10යි කියලා print වෙනවා. මෙතනින් අද පාඩම ඉවරයි.